පංච බුද්ධ කෘත්‍ය ලෞතර බුදුරජාණන් වහන්සේගේ දවසක් තුල සිදු කරන කාර්යයන් පහක් තියෙනවා. ඒකටයි මේ පංච බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ. මේ කාරණාවේ තියෙනවා අපිට විශ්වාස කරන්න අමාරු කරුණු. එහෙම අමාරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන බුදු ගුණය ගැන දන්නේ නැති නිසා. නමුත් ඒක දැනගත්තාම ශ්‍රද්ධාව උපදවලා බුදුන් සරණ යන්න අපිට තව පහසුයි. එහෙනම් පළවෙනි කාරණාව තමයි පින්නතුනි මේ පෙරබත් කිස කියලා කියන්නේ. පෙරබත් කිස කියලා කියන්නේ උදේ කාලේ දානි වළඳන්න කලින් බුදුරජාණන් වහන්සේ අලුයම අවදි වෙනවා අරුණ නැගෙන්න කලින්. අවදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායකයන්ට අනුකම්පා පිණිස සකස් කරලා තියෙන පැන් පාවිච්චි කරලා මුව මඩල දෝවණය කරනවා. පිළියෙල කරලා තියෙන දැහැටි දඬු ආදිය වළඳනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ කවදාවත් අපිරිසිදු බවක් නැහැ. නමුත් උපස්ථායකයන් වහන්සේලා දැහැටි පිළියෙල කරලා තියෙනවා. ඒ අනුකම්පාවටත් එක්ක දැහැටි වළඳනවා. මුව මඩල දෝවණය කරගෙන දැහැටි වළඳලා එදා දවසේ පිණ්ඩපාතේ වඩින වෙලාව වෙනකන් බුදුරජාණන් වහන්සේ භාවනා කරනවා කියලා සඳහන් කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදු වෙලත් තව මොන භාවනාවද කියලා. නමුත් අති උතුම් සමාධියට අති උතුම් වූ විවේකයට බුදුරජාණන් වහන්සේ මොන තරම් කැමතිද? තමන් වහන්සේගේ විවේකය භුක්ති විඳින්න කොයි තරම් ඉඩ වෙන් කරගන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කරනවද? ලැබෙනවා නම් අවස්ථාවක් ඒ හැම මොහොතම සමාධියට සමවදින්න භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම සූදානම්. ඒ තරම්ම විවේකයට කැමති. නමුත් ඒ තරම්ම විවේකයට කැමති. නමුත් මේ තරම්ම අවිවේකී වෙලා තියෙන්නේ කවුරු නිසාද? ලෝක සත්වයා අපායෙන් නිදහස් කරන්න ඕන නිසා. භාග්‍යතුන් වහන්සේ විවේකයට කැමති තරම් සමහර තැනක සඳහන් කරනවා ධර්ම දේශනාව සිදු කරනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා අහවල් වචනේ ශ්‍රී මුඛයෙන් පිට වෙනකොට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙලා සාදු කියවෙනවා කියලා. බණ අහනකොට අපි ඇතුළත එහෙම කෙරෙනවනේ. නමුත් අපි දන්නේ නැහැ අහවල් වචන ඉවර වෙනකොට අපිට සාදු කියවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒක. අහවල් වචනේ පිට වෙලා ඉවර වෙනවත් එක්කම සාදු කියනවා මිනිස්සු කියලා. ඒ නිසා මේ වචනේ දේශනා කරලා ඉවර වෙනවත් එක්කම සමාධියට සමවදිනවා කියලා කියන්නේ කොච්චර කාලයකටද? මේ දායක පිරිස සාදු කියලා ඉවර වෙනකන්. අපිට සාදු කියලා ඉවර කරන්න ලොකු වෙලාවක් යනවාද? එහෙනම් ඒ සුළු මොහොතත් මේ මහා කරුණිකයන් වහන්සේ පින්නතුනි විවේකයට කැමති. ඒ නිසා තමයි පින්ඩ පාතේ වඩින වෙලාව වෙනකන් සාමාන්‍යයෙන් කවුරුවත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න නොයන වෙලාව. ඒ වෙලාවේ ඒ නිසා සමාධියට සමවදින්න කාලය ගත කරනවා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා එක්ක වඩිනවා නම් එහෙමයි. තනියම වඩිනවා නම් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පින්ඩ පාතේ සඳහා ගම් නියම් ගම් කරා පිටත් වෙනවා. ඒ පිටත් වෙන සමහර දවසක සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් විදිහට වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. සමහර අවස්ථාවල් වල මේ නිරන්තරයෙන් ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය පවා විහිදෙන්න දුන්නේ නැහැ කියලා කියනවා. ඒ රශ්මියත් සිවුර ඇතුළට අරන් හංගනවා කියලා කියන්නේ. එතකොට පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට ඒ වඩින්නේ බුදුරජාණන් වහන්සේද කියලා අඳුරන්න බෑ. එහෙම වැඩපු අවස්ථා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා සමහර දවසක අපරිමිත බුද්ධ ලීලාව විදහා දක්වමින් වඩිනවා කියලා. ඒ වෙලාව නම් පින්නතුනි මේ විශ්වයේ මහා ආශ්චර්යමත් මොහොතක්. බුද්ධ ලීලාව විදහමින් වඩින වෙලාව.
ඒ බුද්ධ ලීලාව විදහා දක්වමින් භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනවත් එක්කම සඳහන් කරනවා වාත වලාහක දෙවියන්ට නිශ්ශබ්ද වෙන්න, නිහඬ වෙන්න, කාර්යයක් නොකර ඉන්න බෑ කියලා. ආන් ඒ හින්දා වාත වලාහක දෙවියෝ සියුම් වාතයන් මවල භාග්‍යතුන් වහන්සේ වඩිනවා නම් යම් මාර්ගයක ඒ මාර්ගයේ දිගේ හමාගෙන ගිහිල්ලා පාරේ තියෙන සියලුම කොළරොඩු පාරෙන් අයින් කරනවා කියලා සඳහන් කරනවා. ඒ මේ බුද්ධ ලීලාවෙන් වඩින වෙලාවට. අබ්බ වලාහක දෙවියෝ කියන්නේ වලාකුළු වලට අධිපති දෙවියෝ. මේ දෙවිවරු වලාකුළු වලින් වියන් බඳිනවා කියලා සඳහන් කරනවා. කිසිසේත්ම හිරු රශ්මියට ශරීර ධාතුවට අවහිර කරන්න, බාධා කරන්න, නැත්නම් භාග්‍යතුන් වහන්සේට හිරු රැසින් බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් වලාහක දෙවියෝ හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ වඩින්න ඉස්සරහට වලාකුළු යොමු කරනවා. වලාකුලෙන් වියන් බඳිනවා කියලා කියවේ එකයි. ඊළඟට වැස්ස වලාහක දෙවියෝ වඩින්න කලින් මේ මාර්ගයේ ඊතා සියුම් පිනිපොද මේ පොද වලින් මහ පාර තෙමනවා. දූවිලි මාත්‍රයක්වත් නැගෙන්න ඉඩ දෙන්නේ නැහැ. පාර සුද්ධ කරපු සුළඟට අධිපති දෙවියෝ, වාත වලාහක දෙවියෝ දෙපස තියෙන ගස්වල යම්සේ මල් පිපිලද ඒ සියලුම මල් හුළඟින් හලනවා කියලා සඳහන් කරනවා. හලන්නේ පාරට. මුළු පාරම මල් පාවඩයක් කෙළුවා වගේ දිගින් දිගට පාර පුරාම මල් පිටි අතුරලා. මේ ස්වභාව ධර්මයේ තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ මල් පිටි මතින් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ මේ මහ පොළොවට ශ්‍රී පාද ධාතුව තබන මොහොතක් ගානේ මේ මහ පොළොවේ තියෙනවා නම් යම් උස්තෙන් යම් මිටිතෙන් ඒ සියලුම දේවල් වෙනස් වෙනවා. උස්තෙන් මිටි වෙනවා. මිටිතෙන් ඉස්සෙනවා. එතකොට වලවල් නැහැ, කඳු ගඩලි නැහැ, අපහසුතාවයක් නැහැ. මලින් පාර වැහිලායි තියෙන්නේ. හැප්පෙන්න ගැටෙන්න දෙයක් ඒ පාරේ නැහැ. පාර පුරා මල් පෙති අතුරලා තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ධාතුව ශ්‍රී පාදයක් ඔසෝලා ශ්‍රී පාදයක් මහ පොළොවට ලං කරනකොට ගල් වැලි බොරළු වලින් යුක්ත ඝනකඩ මහ බොල් පොළොවේ නෙළුම් පිපෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. මේ සිරිපාදයේ මෙතන තබන්න ලංවනවත් එක්කම නෙළුම් මලක් මතුවලා සිරිපතුල පිළිගන්නවා. ඒ සිරිපතුල එහෙම තබලා අනික් සිරිපා ධාතුව ඊළඟට මහ පොළොව ස්පර්ශ කරන්න සූදානම් වෙනකොට එතනත් මලක් පිපෙනවා. එහෙනම් මේ පියවර මාරු කර කර තබන මොහොතක් ගානේ ඒ තබන සෑම තැනකම සිරිපා ධාතුව පිළිගන්න මල් පිපුණ කියලා සඳහන් කරනවා. මේ සියලු දේවල් වෙන්නේ බුද්ධ ලීලාවෙන් වැඩම කරන වෙලාවට. එහෙම භාග්‍යතුන් වහන්සේ වනාන්තර හරහා වැටිලා තියෙන මාර්ගවල කුඹුරු යායවල් හරහා වැටිලා තියෙන මාර්ගවල ඒ මාර්ග පහු කරගෙන ගිහිල්ලා ගමට ඇතුල් වෙන්න සූදානම් වෙන වෙලාව. පිනතුනේ ඉස්සර නගරේ සනිටුහන් කරන්න හිටවලා තිබුණා ලොකු කණුවක්. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? නගර සැලැස්මේ හතර කොනේ එහෙම කණු හතරක් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ ඉන්ද්‍රකීලය කියලා. හෙලවෙන්නේ නැහැ කවදාවත්. වාතයෙන්ද වැස්සෙන්ද ජලයෙන්ද හොලවන්න බෑ. යම්සේ උසයිද ඒ තරමටම පොළොව යටටත් වලල්ලයි තියෙන්නේ. සමහර ඉන්ද්‍රකීල මත නගරාරක්ෂක කුටි තියෙනවා. කෙසේ වෙතත් එතනින් තමයි නගරේ පටන් ගන්නේ. ආන්ගේ ඉන්ද්‍රකීලේ පිහිටලා තියෙන තැනට බුදුරජාණන් වහන්සේ සිරිපා ධාතුව තබනවත් එක්කම ශරීර ධාතුවෙන් නික්මෙමින් තියෙන ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරාවල් පුඤ්ජයන් බවට පත් වෙනවා කියලා කියනවා. ඒ පුඤ්ජ බවට පත් වෙනවා කියලා කියන්නේ නිකන් කැට බෝල බවට පත් වෙලා විසිරෙන්න පටන් ගන්නවා. ආන්ගේ බුද්ධ රශ්මිය ගම පුරාම විසිරීලා
ගෙවල් වල බිත්තිවල, වහලවල් වල, ගස්වල, තාප්පවල මිනිස්සුන්ගේ ඇඟේ බැලූ තැන බුද්ධ රශ්මිය තමන්ගේ ශරීරයට වැටිලා. ගෙදරට පිටට මිදුලට වැටිලා. ඊළඟට සඳහන් කරනවා ඒ නගරේ ඉන්න ආශ්‍රයෝ ඊ타ත්ම මිහිරි හඬින් හේෂාරාව කරන්න පටන් ගන්නවා කියලා. ඒ නගරේ ඉන්න ඇත්තු අලි වාගේ සත්තු බොහොම මිහිරි හඬින් කුංචනාද කරන්න පටන් ගන්නවා කියලා. මිනිස්සු පැලඳගෙන ඉන්න ආභරණ, ඒ ආභරණ හිමීට සෙලවි හඬක් නගන්න පටන් ගන්නවා. තමන්ගේ කරේ බෙල්ලේ අතේ මේ ආභරණ තියෙන්නේ. ඒ ආභරණ වලින් එකට ගැටි හඬක් නැගෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ ගමට වඩින්න සෑහෙන වෙලාවකට කලින් සිද්ධ වෙන්නේ. තාම භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රකීලයේ ගාවට සිරිපා තැබුවා විතරයි. අතකොට මිනිස්සු දන්නවා අද ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ ගම දිහාවට පිණ්ඩපාතේ වඩිනවා කියලා. ආන්ගේ දැනගත්ත මිනිස්සු ඉක්මනට වැව් පොකුණු වලට ගිහිල්ලා නාපිරිසිදු වෙනවා. අලුත් ඇඳුම් ඇඳ ගන්නවා. ප්‍රණීත ආහාර පාන පිළියෙල කරන්න පටන් ගන්නවා. හැමෝම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිරිසිදු ඇඳුම් ඇඳගෙන ප්‍රණීත ආහාර හදාගෙන මග රැස් වෙනවා. දානයක් පූජා කරගන්න ලැබෙන මේ පරම වාග්ය සම්පන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතලා. තමන් වහන්සේට දවසට සෑහෙන ප්‍රමාණයට පිණ්ඩපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ආපහු විහාරේ වැඩ ඉන්නවා නම් විහාරෙටම වඩිනවා. විහාරයට වඩින්න කල් තිබුණා නම් විහාරයට වැඩලා සුදුසු කාලේ භාග්‍යතුන් වහන්සේ දානේ වළඳනවා. ඒ දානේ වළඳලා ඉවර වෙලා පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම ටිකක් විවේක ගන්න ඕනේ කියලා කුටියට වැඩම කළේ නැහැ කියලා. අපි වුණත් සාමාන්‍යයෙන් ආහාර අනුභව කරලා ටිකක් විවේක ගන්න එක සාමාන්‍ය මිනිසුන්ගේ සිරිත. පින්නතුනි අම්මා තාත්තා කෙනෙක් ගාවවත් නැති මහ පුදුම ගුණයක් මෙතන පෙන්වුම් කරනවා. සමහර තැනක අපිට කියනවා ඇහෙනවා කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ මේ මහා කරුණා ගුණය එක පිටක් කරලා ගත්තද භාග්‍යතුන් වහන්සේගේ කරුණා ගුණයට සමාන කරන්න නම් බෑ කියලා. ඒ කරුණ විදහා දක්වන තව අපූර්ව තැන. මම ඒකයි කිව්වේ අම්මා තාත්තා ගාවවත් නැති මහ පුදුම ගුණයක් කියලා. මොකක්ද ඒ ගුණය? අපේ දරුවෝ සමහර වෙලාවට අපිත් එක්ක ගමන් බිමන් ගිහිල්ලා අපි කල් තියන් එනවා. දරුවෝ තව වැඩ තියෙන හින්දා ඒගොල්ලෝ ප්‍රමාදයි. අපි ඇවිල්ලා ටිකක් විවේක ගන්නවා. ටිකක් නිදා ගන්නවා. ඒ දරුවෝ කොයි වෙලාවෙ හරි එන බව අපි දන්න හින්දා. නමුත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේත් එක්ක යම් තරම් පිරිසක් මේ විහාරයෙන් පිණ්ඩපාතයට පිටත් වුණාද? භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා උපස්ථාන ශාලාවට වෙලා පනවලා තියෙන ආසනයට වෙලා වැඩ ඉන්නවා. ඒ මොකටද කියලා සඳහන් කරනවා පිණ්ඩපාතේ වැඩපු සියලුම භික්ෂූන් වහන්සේලා විහාරයට වඩිනකන් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවා කියලා. මම ඒකයි කිව්වේ අම්මා තාත්තවත් එහෙම බලන්නේ නැතිකොට තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිළිබඳව මොන තරම් දයාවක් කරුණාවක් තිබුණාද? ඊට පස්සේ උපස්ථායක භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වන සියලුම භික්ෂුන් වහන්සේලා නැවත විහාරස්ථානයට පැමිණියා කියලා. ආන් එහෙම සඳහන් කළාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ටිකක් සුගන්ධ කුටියට වැඩම කරනවා කියලා කියන්නේ. කුටියට වැඩම කරන්න කලින් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. යම් යම් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරනවා. ඒ කරුණු කාරණා සාකච්ඡා කරන දේවල් වලට පිළිතුරු ලැබලා දීලා ටික වෙලාවක් භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියට වැඩම කරලා ඊටාම කෙටි වෙලාවක් දකුණු ඇලෙන් සිංහ සෙයියාවෙන් සැතපෙනවා කියලා සඳහන් කරනවා.
බොහොම කිටි වෙලාවක්. ඒ කාලයෙන් පස්සේ නැවත වතාවක් අවදි වෙලා නැවත වතාවක් ඇවිල්ලා උපස්ථාන ශාලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ වෙලාවට දායක පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කරන්න එකතු වෙන වෙලාව. ඒ අය එනකන් භික්ෂුන් වහන්සේලා කතා බහ කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ දහම් ගැටලු තියෙනවා නම් ඒවට පිළිතුරු සපයනවා. කර්මස්ථාන බලාපොරොත්තු වෙන ස්වාමින් වහන්සේලාට කර්මස්ථාන දෙනවා. කර්මස්ථාන ගත්ත භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න සමහරලාට වනාන්තරයට පිටත් වෙනවා. සමහර අය ගිරි ගුහා හොයාගෙන පිටත් වෙනවා. සඳහන් කරනවා පින්නතුනි අභිඥාලාභී සමහර භික්ෂුන් වහන්සේලා මහ මුහුද යටට යනවා කියලා. මහා සාගර පතුලට ගිහිල්ලා සාගරී පතුලි කුටි සකස් කරගෙන කුටි හදනවා කියලා කියන්නේ මේ වැඩ ඉන්න මොහොතට සාගර ජලයට උන්වහන්සේලාට බාධා කරන්න බෑ. අභිඥාව පාවිච්චි කරලා ජල කඳ යට උන්වහන්සේලා විවේකීව භාවනා කරනවා කියලා සඳහන් කරනවා. මේ බුද්ධ ශාසනය තුල යම් කෙනෙක් මනාව කීකරු බවක් ලැබුවා නම් ඔවුන්ට මේ විශ්වය කොයිතරම් කාරුණික වෙනවද? තෙරක් පරක් සීමාවක් දන්නේ නැති මහා සාගර පතුලට ගිහිල්ලා භාවනා කරපු මහරහතන් වහන්සේලා කී දෙනෙකුට අපි මේ සංසාරේ වැඳලා ඇද්ද? දම්පැන් පූජා කරලා ඇද්ද? නමුත් අපිට තවම මේ මහෝත්තමයන්න් වහන්සේලා ළඟ කීකරු වෙන්න බැරි වෙච්ච නිසාම අපි මේ සංසාරේ තාමත් යනවා. බුදුදහම කොයිතරම් ආශ්චර්යමත්ද? ඒකයි මුලින් සඳහන් කළේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරාම මේ කරුණු තේරෙන්නේ පිළිගන්න බෑ. ඒ නිසා තමයි අපිට සැක උපදින්නේ. ඊට පස්සේ පැමිණෙන මහ ජනතාවට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ අයගේ ධර්ම දේශනා කරලා සිත සතුටු කරවලා කරුණු දක්වනවා, සතුටු කරවනවා, සමාදම් කරවනවා. කාරණාව පෙන්නනවා. ඒ කරුණ මත පිහිටවනවා. ස්ථීරව මේ කරුණ සමාදන් වෙලා මේ වැරද්දෙන් අත මිදෙනවා කියන තැනටපත් කරනවා. කරුණු දක්වනවා, සතුටු කරවනවා, සමාදන් කරවනවා කියලා කිව්ව එකයි. වැරද්ද පෙන්නලා ආදීන වේ කියලා ආයෙ වැරදි කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් කරලා ඒගොල්ලෝ සතුටින් යනවා ආයෙ මේ පාප කර්මය කරගන්නේ කියලා. එහෙම දේශනාව කරලා රැවෙන්න හෝරාවක් දෙකක් කල් තියලා ගිහි ජනතාවට ධර්ම දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේ නතර කරනවා. හේතුව තමයි අඳුර වැටෙන්න ලං වෙනකොට නගරවල වාසල් පවුරු වහනවා. ඒ වාසල් පවුරු වහන්න ඉස්සෙල්ලා මේ ඇයිට ගෙවල් වලට යන්න ඕනේ. අනික භාග්‍යතුන් වහන්සේගේ ආරණ්‍ය වනාන්තරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. මිනිස්සු වනයේ පහු කරගෙන සොහන පහු කරගෙන ගමට යන්න ඕනේ. ඒ හින්දා ඒ ඇයිට වාසල් වහන්න කලින් ගමට ගෙදරට යන්න ඉඩ තියලා ධර්ම දේශනාව නවත්තනවා. දේශනාව නවත්තලා මේක තමයි පසුබත් කිස. දානි වැළඳීමෙන් පස්සේ කාර්යය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හවස ටිකක් රැ වෙන්න වෙලා සමහර වෙලාවට උපස්ථායකවරු පිළියෙල කරලා තියෙන පැන් වලින් ශාරීරියේ සැහැල්ලු සුවතාවයේ වෙනුවෙන් පැන් සැනහෙනවා. නැවත දැහැටි වළඳලා පැන් සැනහෙනවා. ඇතැම් දවසක භාග්‍යතුන් වහන්සේ පැන් සැනසීම උදෙසා පොකුණට බහිනවා කියලා සඳහන් කරනවා. සමහර දවසක ගංගාවල් වලට බැහැලත් බුදුරජාණන් වහන්සේ පැන් සැනහිලා තියෙනවා. ඒ කාරණාව විස්තර කරන තැන නම් පැහැදිලි කරනවා යම් පොකුණකටද යම් ගඟකටද පැන් සැනසීම උදෙසා භාග්‍යතුන් වහන්සේ බැහැගන්නේ ඒ මුළු ජලතලයේ පතුලේ ඉඳලා මතු පිට දක්වාම රන්වන් පාට වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරාලෝකයෙන් සම්පූර්ණ පවිත්‍ර වෙලා රන්වන් පාට වෙනවා. ඒ වතුරේ ඉන්න මාළු, මැඩියෝ, කැස්බෑව්, කිඹුලෝ මේ ජලය ඇසුරු කරගෙන ඉන්න සියලුම සත්තු භාග්‍යතුන් වහන්සේ පැන්සනහිලා ගොඩට එනකන් රන්වන් පාටයි කියලා සඳහන් කරනවා. බුද්ධ ශරීරයේ ආලෝකයේ ජල කඳ සිසාරා පැතිරිලා ගිහිල්ලා. ආන් එහෙම පැන්සනහිලා භාග්‍යතුන් වහන්සේ නැවත
ගොඩට වැඩම කරලා ටික වෙලාවක් ශරීර ධාතුවේ දැවටිලා තියෙන මේ පැන් ජල බින්දු වියලෙනකන් භාග්‍යතුන් වහන්සේ ටිකක් වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. ඒ වියලුණාට පස්සේ මනාව සිවුරු හැඳ පොරවගෙන නැවත භාග්‍යතුන් වහන්සේ විහාරස්ථානයට වඩිනවා. ආන් ඒ වෙලාවට විතරක් ඒ පැන් සනහිලා සිවුරු පොරවගෙන ඒ ඉන්න මොහොතට ටික වෙලාවට විතරක් භාග්‍යතුන් වහන්සේ ඒකාංශ කරගෙන හිටියා කියලා සඳහන් කරනවා. ඒකාංශ කරගෙන හිටියා කියලා කියන්නේ එක උරයක් පේන්නේ සිවුරු පොරවගෙන හිටියා. ඒ වෙලාවේ විතරයි. අනික හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ උභයාංශ කරගෙන තමයි වැඩ ඉඳලා තියෙන්නේ. දෙවුරම වැහෙන විදිහට සිවුරු පොරවලා තියෙනවා. ඊළඟට පින්නතනේ ඒ වෙලාවට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේත් එක්ක උපස්ථාන කරනවා. ඒ උපස්ථාන කරන ගමන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා. සමහර ප්‍රශ්නයක් අහනකොට ඒ කාරණාවට හේතු වෙච්ච අතීත කතා පැහැදිලි කරනවා. ඒ අතීත කතා පැහැදිලි කරන ජාතක කතා දේශනා කරනවා. මේ විදිහට රාත්‍රියේ ප්‍රථම යාමයේ ගෙවෙනකන් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ධර්ම දේශනා කරනවා. එතකොට ප්‍රථම යාමයේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් හවස 6 ඉඳලා 10 විතර වෙනකන්. ප්‍රථම යාමයේ ඉක්ම යන්න ඕන මෙන්න වෙනකොට භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් අයින් වෙනවා. භාවනා කරන ස්වාමින් වහන්සේලා භාවනාවට වඩිනවා. සැතපෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සැතපෙනවා. විවේක ගන්න අය විවේක ගන්නවා. භාවනා කරන අය භාවනා කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා කවුරුවත් භාග්‍යතුන් වහන්සේ ළඟ නැහැ. මෙන්න මේ වෙලාව තමයි පින්නතුනි 10000ක් සක්වලේ දෙවියන්ට බ්‍රහ්මයන්ට බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණෙන්න අවකාශ සැලසෙන්නේ. සමහර දවස් වලට භාග්‍යතුන් වහන්සේ ළඟට 100 ගණන් 1000 ගණන් දෙවියෝ වඩිනවා. ඊටත් වඩා වැඩම කරන අවස්ථා ඇති. අඩුම තරමේ අකුරු 4කින් හරි ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ. ඒ තරම්ම ධර්ම කාරණාවක් අහගන්න ප්‍රශ්න විසඳගන්න දෙවියන්ට තියෙන පුදුම කැමැත්ත. Tamanටත් මොකක් හරි තියෙන පුංචි හරි ගැටලුවක් අරගෙන එනවා ඒකත් විසඳගන්න. පස්සට කල් දාන්නේ. ඒකයි කියේ වචන අකුරු 4ක ප්‍රශ්නයක් හරි අහනවා කියලා. මධ්‍යම යාමයේ භාග වෙනකොට මධ්‍යම යාමයේත් එක පහු වෙනකොට ආයි දෙවියෝ යනවා. මධ්‍යම යාමයේත් පහු වෙලා දෙවියෝ පිටත් වෙලා ගියාට පස්සේ තියෙන අවසන් යාමයේ පස්චිම යාමයේ. මේ පස්චිම යාමයේ බුදුරජාණන් වහන්සේ විසින් ආය තුනට බෙදෙනවා. පස්චිම යාමයේ තුනට බෙදලා අද දවස පුරාම භාග්‍යතුන් වහන්සේ වෙහිසිලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාව පාන්දර 2-3 වෙන්න ආපු වෙලාව. 3ට ආසන්නයි. එතෙක්ම අවදීන්නේ ලෝක සත්වය වෙනුවෙන් දැන් කයට වෙහෙසයි. ආන්ගේ වෙහෙස දුරු කරගන්න අපි මොකද කරන්නේ? ගියපු ගමන් නිදා ගන්න තැන වැටෙන එක තමයි අපි පුරුද්ද. බුදුරජාණන් වහන්සේම කරන්නේ. කායික සුවතාවය වෙනුවෙන්, කායේ සැහැල්ලු පැවැත්ම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ටිකක් සක්මන් කරනවා කියලා සඳහන් කරනවා. සක්මන් කරලා ඒ අවසාන යාමයේ පසු යම් කිස භාග්‍යතුන් වහන්සේ විසින් 3ට බෙදලා ඒකෙන් එක කොටසක සක්මන් කරනවා. මැද කොටසේ භාග්‍යතුන් වහන්සේ ටිකක් සිංහසෙයියාවෙන් සැතපෙනවා. අවසාන කොටසේ ආය පාරක් නැගිටලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද දවසේ පිහිට විය යුතු පුද්ගලයෝ කවුද කියලා හොයාගෙන ඒ අය ළඟට යන්න කාලය ලැබෙනකන් පිඬුසිඟා වඩින කාලය එනකන් භාග්‍යතුන් වහන්සේ ආයසරයක් මුව මඩල දෝවණී කරගෙන පෙරදා වගේම විවේක ගන්නවා. ආය පහුවද ඒ කටයුත්ත එතනින් ආරම්භ වෙනවා. එතකොට මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ දවසේ පංච කෘත්‍ය. පින්ඩපාතේ වඩිනවා. ඊළඟට ස්වාමින් වහන්සේලාට අවවාද කරනවා. භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අයින් වුණාට පස්සේ ටිකක් විවේක ගන්නවා. ඊට පස්සේ දායක කාර්කාදීන්ට ධර්ම දේශනා කරනවා. හවස පැන්සනහිලා ඉවර වෙලා
රාත්‍රියේ 10 විතර වෙනකන් භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. ඉන්පස්සේ දෙවි දේවතාවුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. ඉන්පස්සේ පස්චිම යාමයේ 3ට බෙදාගෙන ඒ කාලයේ භාග්‍යතුන් වහන්සේ මදක් තමන් වහන්සේ වෙනුවෙන් කැපකිරීමක් කරගන්නවා. සක්මන් කරලා මදක් සැතපීලා නැවත කටයුතු ආරම්භ කරනවා. මේ මහා ලෝක සත්වයාට මහත් වූ උපකාරයක් කරපු විශ්ව ධාතුවේ පහළ වුණ මහා සත්පුරුෂයන් වහන්සේ අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම කරලාද? පැය 24න් එතකොට සැතපීලා තියෙන කාලේ ඒකයි සඳහන් කළේ පැය විනාඩි 20ක් විතර තමයි සැතපෙන්නේ කියලා. පැය 24කින් භාග්‍යතුන් වහන්සේ සැතපුණේ පැය විනාඩි 20ක් විතරයි. අපි ගැන කල්පනා කරලා බලහම පැය 7ක් පැය 8ක් සමහර දවස්වලට දවල්ටත් වැඩක් නැත්නම් ඊළඟ වෙලාවටත් අපි එහෙම නිදාගන්නේ. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර අවිවේකී වෙනකොට පැය 7-8 10ක් ගුලි වෙලා නිදාගන්නේ මොන හේතුවටද කියලා අපි අපෙන් අහන්න ඕනේ. මැරිච්ච ගමන් නිරේට යන්න තරම් පෙර පව් වලින් පිරීලා ඉන්න අපි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සතර අපායෙන් මිදෙන්න වීරිය වඩන්න තියෙනකොට අපි මොනවද කරන්න කියලා හිතන්නේ. අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ මොන අනුකම්පාවකින්ද මේ කටයුතු කළේ කියන කාරණාව තේරුම් අරගෙන ඒ මහා වීරයන් වහන්සේ පිළිබඳව අපමණ ශ්‍රද්ධාව උපදවාගෙන මනාව තුනුරුවන් කෙරෙහි පිහිටලා තුනුරුවන් සරණ ගියපු කෙනෙක් බවට පත් වෙන්න ඔබ සියලු දෙනාටම මේ ධර්ම කාරණාවත් මහත් ආශිර්වාදයක් ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.